समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्खदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තීනි මානි භික්ඛවේ ආදිපතය්‍යානි කතමානි තීනි අත්තාදිපතය්‍යං ලෝකාදිපතය්‍යං ධම්මාදිපතය්‍යං තී සද්ධාවන්ත පින්වතුනි පින්වතියනි බෝසත් දරුවනි කෑගල්ල බුලුරුස්සේ පදිංචි රවීන් එරංග වාසලගේ මිතුන් කනිෂ්ක වාසකලගේ කියන මාතෘ දෙන්න තමයි අද මේ පින්කමේ දායකත්වයේ දරන්නේ. අද මාතෘකා කළේ අංගුත්තර නිකාය කියලා බණ පොතක් තියෙනවනේ. බණ පොත් 5ක් තියෙනවනේ. දීඝ නිකාය ඒකේ තියෙන්නේ දිග සූත්‍ර පැයකින් කියන්න බෑ. දැන් දිග සූත්‍ර එකක් දෙකක් බලන්නකෝ අපි ආටානාටි. අර එළි වෙනකොට කියන්නේ පිරිත් පොතේ ලොකුම සූත්‍ර. මිනිසුන්ගේ කල යුතු වැඩ ගැන තියෙන සිගාලෝවාද සූත්‍රය. දෙයියෝ ගැන කියන මහා සමය සූත්‍රය. ඒව දිගයි. පැයක් නෙමෙයි ඒව එකක් කියන්න පැය 10ක්වත් ඕන. මජ්ක්‍ධිම නිකාය ඒකේ තියෙන දිගත් නෑ කොටත් නෑ මැදුම් පිළිවෙතේ සූත්‍ර මා ඒවා පැයකට කියන්න පුළුවන්. ඊළඟට තියෙනවා අංගුත්තර නිකාය. මේ සංයුත්ත නිකාය. ඒකේ තියෙන සංයුත්ත කරලා දෙයියන්ගේ ප්‍රශ්න, ඔය දෙයියෝ ආපු ප්‍රශ්න, කොසල් රජුගේ ප්‍රශ්න ඒවා තියෙනවා. යක්කුන්ගේ ප්‍රශ්න. ලස්සන සූත්‍ර. අංගුත්තර නිකාය. ඒවා ගණන් එකේ කොටස දෙකේ කොටස තුනේ කොටස කියලා තියෙන කොටස් 11ක්. කුද්දක නිකාය. ඒකේ තමයි ජාතක ධම්මපද ඒව තියෙනවා. එතන තමයි පොත් 16ක්. තේර ගාථා, තේරි ගාථා, අපදාන ලස්සනයි. ඒ සූත්‍ර පිටකයේ තියෙන හොඳ කතා ඔක්කොම තියෙන්නේ කුද්දක නිකායේ. අද මේ බණ්ඩ ගත්තේ අංගුත්තර නිකාය. ඒකේ තියෙන එක ප්‍රශ්න. ඒක නාමකින්. එකයි කියන්නේ මොකද්ද? බුදුහාමුදුරුවෝ සියලු සත්වෝ කෑම නිසා ජීවත් වෙනවා. අපි ඔක්කොම කෑමට නෙමෙයි පුරගන්නේ. නේද? සතාපව කාක්කා උදේ පාන්දර නැගිටින්නේ කණ්ඩ ඌට බුදියන්න බැරිය 10 වෙනකම්. කුණු ඔක්කොම අවුස් ඉන්නේ කියලා එක් බඩගිනි. ඒ වාගේ මෙතන කරුණු 3ක් තියෙනවා. අධිපතිකම්. අපි කියනවා විහාරාධිපති කියනෝ නේද එම? ස්ථානාධිපති, විදුවල්පති, ජනාධිපති. ජනාධිපති කියන්නේ අපිට ඔක්කොම අධිපති. විදුවල්පති විද්‍යාලයකට අධිපති. මම පන්සලේ අධිපති. ස්ථානාධිපති පොලිසිය අධිපති. බුදුහාමුදුරුවෝ කිව්ව අධිපතිකම් 3ක් තියෙනවා. අත්තාධිපති මුලින් කාට අධිපති වෙන්න කලින් තමන්ට අධිපති වෙන්න ඕන. මාව පාලනය කරන්නේ මං. අද මේ ළමයින්ව අපමට පාලනය කරන්න පුළුවන්ද? තාත්තට පුළුවන්ද? ආම්දුරන්ට පුළුවන්ද? බෑ. දැන් ඉන්න ළමයි උන් අධිපති වෙලා ඉවරයි. දැන් අපිට බෑ ළමයින්ට මොකක් හරි මොන ළමයි බෙල්ලේ වැල දා ගන්න මට්ටමට ඇවිල්ලා වා කනවා.
කොට අත්තාධිපති තමන්ට තමන් අධිපති වෙන්න ඕන. දෙවෙනි එක තමයි අපිට කපිව කවුරු අතෑරියත් ලෝකාධිපති. ලෝකේ තියෙනවා බලයක්, නීතියක්. ලෝකේ නීතියක් තියෙනවා. ඒකට අපි යටයි. තුන්වෙනි එක ධම්මාධිපති. ධර්මයේ තියෙන ditta ධම්ම වේදිනී කියලා මේ කියන්නේ. කළ දේ ඵල දේ. ධම්මාධිපති. කවුරුත් කරන එක ධර්මයේ විසින් කරනවා. අත්තාධිපතය කියන්නේ තමන් ගැන බලන්න ඕන. මට කවුරුත් නැහැ. වටේ මට තියෙනකන් ඉඳී. අම්මලා තාත්තලා නාකි වුණාම පේන්නේ නැද්ද? ඇඟේ පණ තියෙනකන් අම්මගේ අතේ තාත්තගේ අතේ යමක් තියෙනකන් ළමයි ඉන්නව වටේ. මොකක්වත් නැති වුණාම කවුරුත් නැහැ. අපි කියන්නේ මේ කාලේ මගේ වටේ කොච්චර හිටියද? කල්පනා කරලා ලෝකේ දිහා උන්ට කල්පනා කරන්න. මේ විනා වෙන්න කිව්වා නෙමෙයි. කවුරුත් නැහැ. දැන් පොලිසි ගානේ ගිහිල්ලා පැය අය අත වාඩි වෙලා ඉන්න වෙලා තියෙන්නේ. මේ කොහොම බලය තිබිච්ච අයද? එතකොට මාව පාලනය කරගන්න මට අධිපති මමයි. කවුරුත් නෙමෙයි. මාව සකස් කරගන්න ඕන. සකස් කරගන්නවා කියන්නේ හැමදාම නාලා ෆෙයර් ඇන්ඩ් ලව්ලි ගාලා ටීවී එකේ නැත්නම් මේ කණ්ණාඩි මූණ බලන් ඉන්න එක නෙමෙයි. සුදු වෙච්ච ගමන් සුදු එක් ගලවලා දාලා එතන ඩයි ගාලා තොලේ උලලා කනේ උලලා ඔකෝ ඒව නෙමෙයි. වරදක් කරනකොට කල්පනා කරන්න ඕන. මේක වැරදි. මේක වුණොත් මං ඉවරයි. නේ? එහෙම කල්පනා කළා නම් බලයේ තියෙන කාලේ දැන් පොලිසි ගානේ යන්න ඕනේ නැහැනේ. මේක කරලා මං කොහොමද පාරේ යන්නේ? මීට අවුරුදු 40කට වගේ නෙමෙයි දැන් පොඩි පුංචි දේ ටීවී එකේ පෙන්නනවා. බ්‍රේකින් නිවුස්. නේ? අම්මගේ තාත්තගේ සල්ලි වලින් දොස්තර වෙලා දොස්තර හොරකම් කරන්න පටන් ගත්තොත් හරියනවද? දොස්තර කෙනෙකුට කොච්චර වාක්‍ය දැන් අපි පොඩි කාලේ අම්මා තාත්තට අපේ නිර්වත පෙන්නනවා. අපිට බැරි නිසා. අවුරුදු 12 13 වෙනකොට අපේ තාත්තට හරි අම්මට හරි අපේ නිර්වත පෙන්නනවාද අපි? ලැජ්ජයිනේ. පෙන්නන්නේ නැහැ. නමුත් අපි කොච්චර වයසට ගියත් අපේ නිර්වත පෙන්නන්නේ කාටද? දොස්තරට. ඇයි මේ ලෙඩක් නේ? දොස්තර ගියේ අපි ස්පිතාලෙට ගියා දැන් අපේ සංගවිච්ච තැන්වල ලෙඩක්. දොස්තර කියන ඇඳුම් ඔක්කොම ගලවලා ඇඳේ බුදිය ගන්න කියලා බුදියන්නේ නැද්ද? අම්මා කිව්වට බුදියනවද? ඇඳුම් ගලවලා බුදිය ගන්න කිව්වට තාත්තා කිව්වා අපේ තාත්තා යාගෙන් අපි ආවේ. අපේ අම්මා තමයි මේ ඔක්කොම ඇදුවේ. නේ? පොඩි කාලේ අපි ඔක්කොම සංගවිච්ච අත ගාලා සෝදලා කළේ අම්මානේ. නමුත් අපි ටිකක් ලොකු වෙනකොට අම්මට පෙන්නනවද? ලැජ්ජයි. දොස්තර කිව්වොත් උස්සලා පෙන්නනවනේ. යා ડોක්ටර් විශ්වාසයක් තියෙනවනේ. ඒ ડોක්ටර්ට විශ්වාස කරලා අපි උස්සලා පෙන්නනකොට මිනිහා ඒව පටිගත කළොත් එයා ડોක්ටර් කෙනෙක්ද? නේද? නෑ නිකන් හිතන්නේ. ගර්භණී අම්මා කෙනෙක් කකුල් ඉදිමිලා මූණ ඉදිමිලා වේදනාව ඉඳ ගන්නත් බෑ නැගිට ගන්නත් බෑ වැසිකිළියට යන්නත් බෑ කොච්චර අමාරුවෙන්ද ඉන්නේ නේ අපේ අම්මනේ දණීස ඉදිමිලා යටිපතුල් ඉදිමිලා ඇඹරෙනවා වමනේ යනවා ඒ වාගේ කාන්තාවක් දැක්කම අපි බස් එකේ නැගිටින්නේ නේද? ගර්භණී අම්මා කෙනෙක් බස් එකේ නැගිටින ඔක්කොම අල්ල. ඒම අම්මා කෙනෙක් අමාරුවෙන් ඉදිමිලා ස්පිතාලෙට ගියාම එයාගේ නිර්වත කවුරු හරි ෆොටෝ ගන්නවා නම් ඌ මිනිහෙක්ද? ඌ දොස්තරද? ඔන්න කල්පනා කරන්න අත්තාධිපතය. තමන්ගේ තත්ත්වය කල්පනා කරන්න. වැරදි.
මං කල්පනා කරන මං අම්මා කෙනෙක්. මගේ අධිපතිකම අම්මා. ඒක කඩෙන් ගන්න පුළුවන්ද? කඩෙන් ගන්න බෑ. ඒකට එයා ඒක රකින්න ඕන. දැන් අපේ පන්සලේ කොල්ලෙක් හිටියා ඌ ගෙදර ගියේම නෑ. අවුරුදු 5ක්. අම්මගේ කට හොඳ නෑ. ඈත ඒ අම්මා ඉගෙනගෙන නැහැ. ඒ අම්මගේ වැඩිම කුණු වර්පෙන් බයිනවා. පාර යන්නේ ඇමරිකාටම බයිනවා. අම්මගේ ගෞරවේ නැහැ එතකොට. එතකොට වඳින්න පුළුවන් බුදුන් වඳින ලෙස වැඳපන් අම්මාට. වඳීද? බලන්නවත් යන්නේ. තාත්තගේ අධිපතිකම. මං තාත්තා. දැන් මම සිවුරක් දාගෙන ඉන්න ඔයයන්ට වඩා වෙනස් නේ මං. මං ආම්දුරු. මං ගිහලා නිදන් ආරන්න ගියොත් හරියනවද? මිනිස්සු අල්ලගෙන මං නිදන් ආරනවා. හරියනවද? කල්පනා කළේ නෑනේ මං කවුද කියලා. පුටුවද පාර්ලිමේන්තුවේ ආසනයේද ශාසනයේද කාටුන් අඳින්නේ? අපේනොත් තාන්නේ මිනිස්සු අපිට උට උත්තර නෑ. ඇයි මං ආම්දුරු කියන එක අමතක වුණා? මං ආම්දුරු කෙනෙක්. ඒ தත්ත්වය අමතක වුණාම වැඩක් නැහැ. අත්තාධිපති. තමන් කවුද? දෙවෙනි එක ලෝකාධිපති. ලෝකේ. දැන් ඔය ඇත්තන්ට මං කියන්න දැන් මේ ලස්සනට අඳන් එනවනේ නෝනලා මාතෘවේම පන්සලට. පන්සල ඇතුලේ ලෝකේ මිනිස්සුනේ. ලෝකේ මිනිස්සු ඉන්නේ. සමහර එනවා පන්සල කටිනෙට වෙසක් මාසෙම එනවා හරි ලස්සන මිනිස්සු එනවා. මිනිස්සු ඉතියව දැක්කම ආයිබන් කොහොමද හොඳයි. වැඩිපුර ගෑනු තමයි මේක කරන්නේ. යනකන් ඉඳලා S2 මොම් පෙන්නනවා. මං හරියට දැකලා තියෙන කාට? දැකලා නේද? යනකන් පස්සේ පැත්තට කරන්නේ. අන්න ලෝකාධිපති. ලෝකේ මිනිස්සු ඉන්නවා. අපි දිහා බලනවා. අපිට තියෙන S2යි. දැන් මට තියෙන S2යිනේ. මම S2කින් ඔය ඇත්තෝ බලන්නේ. මෙතන ඉන්නවා 22ක්. මේ වාඩි වෙලා ඉන්නවා 22ක්. S කීයද? 22 ඒවා දෙකෙන් බෙදුවොත් කීයද? 44 මාව බලනවනේ. ඔය 44ටම පේන්නේ මාව එක එක විදියටනේ. අපි යන ඇටි, කන ඇටි, කතා කරන ඇටි. හැම එකක්ම ලෝකෙ මිනිස්සු බලනවා. ඒකනේ සමහරු හොඳ කියනකොට සමහර නරක කියන්නේ. එයාට පේන ඇටි. ඒ මනුස්සයා ඵලයන් යන උඹ මොනවද යකෝ දන්නේ මමනේ දන්නේ. ඒ ගෑණි මේමයි අරමයි කියලා කියන්නේ. පේනද? ඒ එක කෙනාගේ බලන බැලුම් ලෝකාධිපති. ලෝකේ නීතියක් තියෙනවා. අද ලංකාවේ නීති නම් මට තේරෙන්නේ නැහැ. පොල් ගෙඩිය කැඩුවට ඉඩ මේ මොකක් හරි කළාට අල්ලන් ගිහලා ඇතුළට දානවා. අර ඉඩම් ගොඩ කරලා ඉස්සෝ අවන්න යන උන්ට මොකක් කරන්නේ? එහෙම කියනවනේ මන් දන්නේ නැහැ. ටීවී එකනේ ඒවත් ඉතින් ටීවී වල නෙපෙන්නේ. ඒව එක්ක පෙන්වන්න නැතු වෙන්න ඕන. නේද? ඒවයි මිනිසුන්ට පෙන්වන්න නැතු වෙන්න ඕන. දැන් ගිය අවුරුද්දේ මා ලොකුවට කෑ ගැව්වනේ බැංකුවක් කෑවා සල්ලි ගත්තා කියලා. දැන් ඉතින් බලේ ඔකම ගෙන්නන් කූවා. මිනිසුන්ගේ අපේ සල්ලිනේ. දැන් මම දැම්මා ඉන්ෂුරන්ස් එක මං කැමැත්තෙන් නෙමෙයි. ඒ කොල්ලෙක් ඇවිල්ලා පව් අහිංසක කොල්ලේ පැටික්ලම් පාක් ගෙනල්ලා ඇඳලා මට මේ කේන්තියේ බෑ ඌ අදිනවා රූප. මේක දැම්ම ඇස් වලට මෙච්චර දෙනවා අරව වකුගඩුවට මෙච්චර දෙනවා. මට ඒව ඕනේ නෑ. මට මොනවා වුණොත් මිනිස්සු කරයි. මට ওই බැංකුවට ගිහලා මම ඒකටත් පොලිමේ ඉන්න එපා. මට ඒව ඕනේ අපේ දායකයෝ දැන් ඔය ඇත්තන්ට උනත් මට කරදරයක් එන්නේ නැද්ද? කොයි දාඳුර අපිට බණක් කිව්වා. ඒ ආඳුරන්ට කීයක් කර දෙන්න ඕනේ කියලා කෑගල්ලෙන් එයි. ඒ විශ්වාසය අපිට තියෙනවා. හයි මේ ඔක්කොම අපි අම්මලා නංගිලා අක්කලා අපි මේ ඔක්කොම අපි. මට මොකක් හරි ලොකු ලෙඩක් ඇදුනොත් මිනිස්සු මාව අතරින්නේ නැහැ. මේ බෞද්ධ නාලිකාවේ බණ කොච්චර මං කියන්නේ නැද්ද? ඒ මිනිස්සු කලගුණ දන්නව. අනේ නෑ දැනුත් කොච්චර එනවද දැන් ඊයේ බණක් තිබුණා. ඒත් මා ඈත ආන මඩුවේ. ඒකට ගිහිල්ලා මේ ඊයේ ඒකයි මං කිව්වේ බෑ දැන්.
කුඹුරෙන් කපාපු වී වරක ගෙඩියක්. ඒ අම්මා තියාගෙන ඉඳලා තියෙනවා මාස 5 මාස 2 තුන කඩන්නවත් දීලා නැහැ. වරක ගෙඩිය. කොවිදාන්ට. වරක ගෙඩිය. තව කජු. අපිට කජු සුද්ධ කළ පුරුදු නැහැනේ. කොළඹනේ අපි. ඒකේ මොකක්ද තියෙනවනේ මේ කිරි జాතිය. අර පන්සලේ කොල්ල ඔක්කොම තුවාල කරගෙන. කජු කපන්න ගිහලා. කජු. හොනේ ගොඩක්. අලුතෙන් කපපු වී. ඩිකියේ පිරෙන්න බඩු. පැණි දොඩම් කියනවා අරවා කියනවා වෙරළු දැන් නැහනේ ලෝවි ඔක්කොම පොඩි පොඩි බෑග් වලට දාලා තිබුණා. අපිට ආදරේ මොනවද දැන් මේ කොල්ලන්ට පව් කිලිතුවා දුප්පත් ළමෙක් රස්සා වූ 20 දෙනෙක්ද 33 දෙනෙක්ද ඉන්ෂුරන්ස් කළොත් තමයි උට රස්සාව ලැබෙන්නේ. එතකොට මේ මගේ පඬිතුකමද ඌගේ මන් දන්නේ 5000 ගාණින් ගෙව්වා අවුරුදු 15ක්. මාසෙකට 5000 ගාණින් දුන්නා. ඒ කොල්ල එකපාරට මාස 5ක් කොහෙද ආවේ නැහැ. මං ගනුදෙනු කොලේ එයා එක්කනේ. දැන් ඒ ඉන්ෂුරන්ස් කැන්සල්. අවුරුදු 15ක් ගෙවලා තියෙන්නේ. කොල්ලා වෙන්නේ මං ඇඩ්‍රස් දන්නේ නැහැ. එයාමනේ ඇවිල්ලා ඒකත් කපටියෙක් වෙන්න ඇති මං දන්නේ නැහැ. මිනිස්සු අපි කාලා නැහනේ. එකපාරට ඇවිල්ලා ඉල්ලනවා මාස 5කට. ඒතකොට හැමතිස්සෙම එන්න ඕනේ නැහැ නේ ආඳුන්නේ. මමත් රටේ නැහැ සමහර වෙලාවට. මාස 5කට එකපාරට දෙමු ආඳුන්නේ. චෙක් එපා. අපි ළඟ චෙක් ඇත්තෙත් නැහැ. අපි බිස්නස් කරන්නේ චෙක් හදන්න. කමන්නේ. තියුණු එච්චාගේ. නේද? ගෙනියනවද? ඒවට මට පොලිය ඕනත් නැහැ මොකක් කරන මං දුන්නානේ මට ඒකේ ඩබල් පොලිය හම්බෙයි සංසාරේ. දැන් මට මේ හම්බෙලා තියෙන්නේ. මට මොනවද අඩු? දැන් වදින ඇටි මිනිස්සු දැන් මං පිටකොටුවේ ගියා. ගෑණියෙක් මගේ පිටට ගැව්වා. රෙදෙන්න නෙමෙයි අර ගෑනු මේම තට්ටු කරන්නේ. මට ලැජ්ජයි මං ඉතින් නතර වුණා. මං හිතුවා ආන්දුරු කෙනෙක්ද දන්නේ නැහැ සමහර ආන්දුරු ගොල්ලොත් පිටකොටල තට්ටුව ගානවනේ. කිසි කත මේ තට්ටුවද මේ හරියට. මං නතර. එළ බලන්න ගෑණියෙක්. ඕම ඉන්නකෝ අනේ වාට වඳින්නයි ආවි කියලා දන ගාලා වැන්දා. පිටට ගාලා දන මිනිස්සුත් බලනවා. බනින්නද ඔයාට? මං ඉතින් සූපත් විවා කියගෙන ගියා. ඔන්න. නෑ ඒ පැරදිලා නෑනේ. ලෝකෙ මිනිස්සු කොච්චර අපිට ආදරේද? යන රටවල් වලදී අපිට තේරෙන්නේ කොච්චර මිනිස්සු අපිට ආදරේද? පාරක ගියත්, දන්නේ නැති ගමකට ගියත් මිනිස්සු ඇවිල්ලා කියන්නේ ආච්චිලා කොච්චර ආදරේද? අන්න ලෝකේ ඉන්නවා. ඒ වගේම වැරදි කළොත් පොලිසියත් ඉන්නවා. කෝඩුවට දැම්මොත් ඊට ගෙදර ගෑනු විඳින දුක. මම බනවලට යන්න නිසා කියන්නේ. පිරිමි ළමෙක් එහෙම තරුණ ළමෙක් බන්ධනා ගාටි කියලා එළියට આવොත් ගෑණියෙක් වෙලා ඉන්නේ එළියට. ගෑනුන්ට කොහොමද? ඒ මොකද කරපු වරද නිසානේ. මදුවා මඤ්ඤති බාලෝ. බාලයා වැරදි කරනවා රස මීපැණි වාගේ. විඳින්න ගියාම ඉසගිනි ගත්තා වාගේ. බන කියලා එනකොට ඇල්ල වඳිනවනේ මේ තරුණ ළමයි. කොච්චර දුක හිතෙනවද? සංසාරේ අපේ මල්ලිලා අයියලා ගෑනු වඳිනකොට හරියට ඇඬෙනවා සමහර වෙලාවට. අපේ අම්මා වෙලා ඉන්න ඇති. මෙයාගේ බඩෙත් අපි ඉන්න ඇති. ලෝකෙ ගැන හිතුවේ නෑ වරද කළා. සමහරුන්ගේ ගුටි කාලා මූණු ඉදිමිලා ලේසි නෑ. ලෝකාධිපතිය ලෝකෙ ගැන හිතන්න ඕන. නීතියෙන් ගැලවුණත් ධම්මාධිපතිය ධර්මයක් තියෙනවා. යාදි සංවපතේ බීජං වපුරපු දේ අස්වැන්න. ඔය නීතියට ඇඟි ඉන්න පුළුවන්. ඉඳලා මැරෙනවා. පොලිසි ගියෙත් නැහැ උසාවි ගියෙත් නැහැ. මලා. ඊට පස්සේ හම්බෙන්නේ ඒවා සංසාරේ. කොරවාට්ටුවට යන්නේ.
අන්න නීතියෙන් බේරිලා ආපු අය. ධම්මාධිපතේ ධර්මයෙන් දුන්නු විපාක. මන්ද බුද්ධික වෙන්නේ. කෝටි ගණන් සල්ලි තියෙන ගෙවල් වල ළමයි මන්ද බුද්ධිකයි 80%ක් ලංකාවේ. ඒ මන්ද බුද්ධික ළමයි වැඩිපුර දුප්පත් ගෙවල් වල නැහැ. හොඳට ඔයලා බලන්න. මම හොඳට එව්වා මේක පෞගේ කාලේ. කාර් තියෙනවා, උපාධි තියෙනවා, අම්මට තාත්තට ඔක්කොම තියෙනවා. ළමයා මන්ද බුද්ධිකයි. හොඳට ඔයන්නේ. ඇයි ධම්මාධිපතිය ධර්මයේ අධිපතිකමක් තියෙන විපාක දෙනවා. කොර වුණොත් තමන්ගේ වැඩේ දැන් මේම හිතන්නකෝ වැසිකිළියට ගිහිල්ලා මට මගේ මං වැසිකිළිය කරලා මට සෝද ගන්න බැරි නම් ජීවිතේ මොකටද? ඒ මිනිසුන්ව දැකලා නැද්ද? කවුද මේව කරන්නේ? සල්ලි තිබුණා කියලා හරියනවද? කෝටිපති ගෙදරක ඉපදුනේ. වැසිකිළියකට යා ගන්න බෑ. කෝටිපති ගෙදර සල්ලි තියෙන ඕන තරම් පුච්චන්න තරම්. තමන්ගේ සාක්කුවට නම් টয়ලට් කරන්නේ. දැන් ඒම ලෙඩක් ලංකාවට බෝ වෙලා. දැන් කලින් මීට ඇත්තටම අපි නම් දැක්කේ නෑ අපි කොළඹ හිටියේ මීට අවුරුදු 30කට 35කට කලින් මම නම් දැක්කේ නෑ එහෙම ලෙඩ. දැන් අමුතු ලෙඩක් ඒක. දැන් ඇවිල්ලා පස්සේ පැත්තේ පිළිකාව. টয়ලට් යන්න බෑ. මුත්‍රා කරන්න ඒවට සාක්කු දෙකේ පැකට්. හරියට ඉන්නවා. නිකන් හරි එක පිපුරුනොත් ඒ බෑග් එක හරි ගණන්. ඒ টয়ලට් කරන බෑග් එක චූ කරන බෑග් එක ගණන්. දැන් ඒම ලෙඩු වැඩි. ඇයි? හොඳ ආසනවල වාඩි වෙලා කරපු බලුකම් මිනිස්සුන්ට. වැදගත් ආසන තියෙන්නේ. රජයේ නීති වැදගත් ඔය තියෙන මිනිස්සුන්ට වැඩ කරන ආසන ඒවල වාඩි වෙලා අල්ලස් ගත්තා යටින්. ගෑණියෙක් ගියාම කාමරයට අඬ ගැව්වා. ওই වැඩේ කරලා දෙන්නම්. ඔබ වරෙන් මං එක කාමරයට. වාඩි වෙලා නේ කරන්නේ. වාඩි වෙලා කරන AC දාලා අන්තිමට තමන්ගේ සාක්කුවටම තමයි ජරාව කරන්නේ. ඇයි නීතියෙන් බේරෙන්න පුළුවන්. ඇයි නීතියෙන් අල්ලන්න කලින් නාරි පිපිරිලා. මැරුණා. උසාවිය යන්න දෙයක් නැහැ නාරි පිපිරුණා. ඉපදෙනවා. ඉපදුනාට පස්සේ පිළිකාව. දැන් ළමයින්ට කිරි දීම මාර්ගමට යන්න වෙලාවකට කෑගල්ලෙන් ඕම ගිහිල්ලා පුළුවන් ওই කෑගල්ල පැත්තේ වවන්න ඒ ඔක්කොම වැවෙන පළාත් අකෝගොල්ලෝ ලේසි පාසු තැනක් නෙමෙයි ඉන්නේ. කෑගල්ලේ පොළවේ මොනවා දැම්මත් පැලවෙනවා. ඒ පොළවේ එහෙම වටින පොළවක් ආම්දුගොල්ලෝ කොච්චරද? ওই කෑගල්ල අයිති වෙන්නේ රත්නපුරේටනේ. මැණික් ඒ පැත්තේ මිනිස්සු රත්න බුද්ධ රත්න ධම්ම රත්න වගේ ආම්දුගොල්ලෝ හිටියා. මං කියනවා නම් මට 600ක් විතර කීත හැකියි. ඒ කෑගල්ල දෙලුම් හිටවන්න. රට දෙලු නෙමෙයි දැන් ওই පිටකොටු විතර ලොකු දෙලුම් ඉදී කපපු ගමන් අත ඔක්කොම රතු පාටයි. ලේ වාගේ. ඒවා නෙමෙයි ලංකා පොළවේ දෙලුම් තියෙන්නේ රෝස පාටට තියෙන්නේ. පොඩි ගෙඩිය. ගෙඩිය පොඩි. පිළිකාවට කියාපු බේත. මාරගම ස්පිරිතාලෙන් ඉල්ලන්නේ ඒකනේ. දෙලුම් ගෙඩිය. තැඹිලි ගෙඩිය. ගිහිල්ලා බලන්න මිනිස්සු වැඩිපුරම මේ පපුව තමයි කපලා තියෙන්නේ. ගෑනුන්ගේ. තරුණ ළමයිනුත් ඉන්නවා. මේවා සංගවිච්ච තැනේ අපි මේවා අංගගෙන ඉන්නේ. මේවා සියුම්. මෙතනට කරන්ට් එකක් අල්ලනවා කියන්නේ. වයර් දෙකක් දෙපැත්තෙන් තියලා කරන්ට් එක දැම්මම කොහොමද? ආපෝ කියනවා. වැඩිපුරම මෙතන කරන්ට් එක ගන්න කෙස්ස යනවා. දත් ටික වැටෙනවා. දත් වැටෙනා මේවා ඇතුළට යනවා. නාර ටික ඔක්කොම මතුවෙනවා. කෙලින් හිටපු එක මේම වෙනවා. ඇයි ළමයින්ට කිරි දීලා නැහැ? හේතුඵලවාදී මං ඇහුවා ડોක්ටර්ගෙන් අනේ ඇයි මේම වෙන්නේ අපි අම්මලට?
වෙන ආගම්කාර ගෑනුන්ට නෑ. උන් අද අයක් කටක් නමයක් වදලා උන්ට නෑ. අපිට ඉන්නේ දෙකයි. දෙන්නයි ඉන්නේ. සමහරට උන් දෙන්නත් වැඩක් නෑ. උන්ට කිරි ටික දීලා නෑ. මේ කපලම දානවා. නූල බඳිනකොට කිව්වොත් එහෙම කවුරු හරි ආඳුන්නේ සබ්බීතියෝ කියන්න එපා. ඉක්මනට මැරියන් කියලා බඳින්න පුළුවන් නූල්. අනේ අපෝයි ආඳුන්නේ ඇති හිටියා නූල බඳිනකොට දැන් මැරියන් කියලා. එහෙමයි කියන්නේ. බෑ ආඳුන්නේ සබ්බීතියෝ කියන්න එපා. පිරිත් කියන්න එපා මට. නූල බඳින්න දැන් මැරියන්. බුදු ගුණ ඇත්ත බලෙන් උඹ මැරියන් කියලා දැන් මේක බඳපු ගම මැරියන් උස්ම යන්න ඕනලු. පිරිත් නූල් බඳින්න පුළුවන් මැරියන් කියලා. ඒ දුක විඳිනකොට ඇත්තට හිතන එහෙම වුණා නම් හොඳයි කියලා. එයානේ දන්නේ ඒකේ අමාරුව. අන්න ඒකට තමයි ධම්මාධිපතෙය. කවුරුත් කළා නෙමෙයි. ධර්මය. කළ දේ ඵල දේ කවුද කරලා තියෙන්නේ? මම. අද මං යම්කිසි විදියට සැපක් විඳිනවා නම් අපේ අම්මා කළාද නෑ. දැන් අපේ අම්මට බඩගිනි කියලා මං කෑවම හරියනවද? අම්මා බඩගින්නේ ගෙදර මම මේ හොඳට වලදලවා. මම මේ වලදල අම්මගේ බඩ පිරෙනවද නෑ. අම්මට බඩගින්න අම්මා කන්න ඕන. මට බඩගින්න මං කන්න ඕන. මම කොළොත් මට. ඒතකොට මේ අම්මා මගේ පස්සෙන් එනවද? නෑ. මේ තාත්තා මගේ පස්සෙන් එනව නෑ. අපේ අම්මගේ පස්සෙන් මං යනවද? නෑ. අම්මා පින් කොළොත් සංසාරේ සෙවණැල්ල වාගේ ඉන්නේ අම්මා කරපු පින. මම නෙමෙයි. අද ළමයි වෙනුවෙන් අම්මලා තාත්තලා ඔච්චර නැයින්නේ. ඒ ළමයි එනවද පසුපස නෑ. ඒ අම්මා ළමයින්ව පෝෂණය කරන ගමන් අම්මා පින් කොළොත් ඒ පිනනේ ඡායාවන පායින්. දැන් සෙවණැල්ල අපිත් එක්කමනේ එන්නේ. මගේ රෙද්ද ගලවගෙන ගියා සෙවණැල්ල මං එක්කනේ. මගේ ඇඟේ රෙද්ද නැහැ සෙවණැල්ල තියෙනවා. මගේ කියලා අදපු පුතාව බන්දලා තුනලා ලේලියාට සූ ලේලියෙක් කියන්නේ නැද්ද? සෙවණැල්ලයිද මාව දාලා මම බඩේ මාස 8ක් තියාගෙන ඉඳලා අතපය කඩන්න නැතුව අදලා උගන්නලා මම නොකා ඌට කවලා ඔක්කොම කරලා බන්දලා දුන්නට ඌට පස්සේ කවද ලොකු වෙන්නේ? ඌගේ ගෑණි. ඌගේ ගෑණි කිව්වොත් උඹට අම්මා දෝනේ එන අම්මා එක්ක හිටපන් මං යන්නම් කියලා කිව්වොත් අම්මා කියලා මාළු මඩ මේ දාපංකට දාන්නේ. සමහර කිව්වලු ගෑනු කියනවා අම්මා බලන්න ගියොත් අම්සේ ගෙදර එන්න එපා. උයයිද අම්මා බලන්න. ඊට පස්සේ ගෑණිටත් බොරු කියලා යන්නේ අම්මා බලන්න. ගෑණිට බොරුවක් කියලා අද ඔෆිස් එකේ රැස්වීමක් තියෙනවා කියලා ඌ අම්මා බලන්න කියලා. ඒක ආරංචි වුණොත් ගෑණි පත්තිනි අම්මා නෙමෙයි කාලි අම්මගේ අම්මා වාගේ නටනවා ගෙදර. කාලි අම්මගේ අම්මා වාගේ තමයි නටන්නේ. සෙවණැල්ලේම නටනවාද? මගේ රෙද්ද මොකෙක් හරි ගලවගෙන ගියා සෙවණැල්ල මං ඒක තමයි පින. ළමයි නෙමෙයි. සල්ලිත් නෙමෙයි. අනුගාමික නිදාන. මං කරගත් හොඳ ඒවා මාව අතාරින්න. ධම්මචාරි සුඛං සේති. ධම්මෝ හවේ රක්කති ධම්මචාරි කියන්නේ. දැන් ධාරානිපාත වැස්ස වයින්නකොට කුඩයක් තිබුණොත් ඔළුව බේරෙනවා. ඇඟ පොඩ්ඩක් අකුල්ලේම තෙමෙයි. පොඩි ඊලගෙන යන්නේ ඔළුව බේර ගන්න. මං කරපු හොඳ වැඩ මගේ පස්සෙන් එනවා. ඒකයි කියන්නේ ළමයාටත් වඩා වටින්නේ මොකද පින. අපි ළමයි නිසා පින් කිරීම කල් දානවා. අන්තිමට ළමයාත් නැහැ පිනක් නේ. ළමයාට වඩා වටින්නේ මොකද පින්. අද එයි මරු පින් කරගන්නේ. මරුණා ළමයි කනත්තට ඇලා වලේ දාලා මේ මෙච්චර වදපු අම්මව වලේ දාලා පසු දාලා පුරන කකුලෙනුත් ගාලයයි. ගීලොම් වට්ටක්කයි කරෝලයි කයි. නේ අපි වලේ දාලා වට්ටක්ක කරවා. පින වලට දැම්මත් ඊළඟ භවයට එනවා. අනුගාමික. දන් දීම, සිල් රැකීම, භාවනා කිරීම මේ තුන අපිට කරන්න බැරිද? දන් දෙනවා කියලා මා ලොකුවට දෙන්න ඕනේ නැහැ. පොළුයි බතුයි දෙන්න.
ගාක ගෙඩි ටික බෙදන්න. ගායේ තියෙන ගෙඩි විකුණන්න ඕනේ බෙදමු. දැන් කුරුණෑගල පැත්තේ හොඳ කරත කොළඹු වත්තක් තියෙනවා. අඹ කාලට මට පෙට්ටි ගණන් එවනවා. මම ඇත්තට කන්නේ මට සීනි. කරත කොළඹු කන්න එපා කියලා තියෙන ડોක්ටර්. පෙට්ටි 5ක් විතර එවනවා. මම පන්සල් කීයකට යවනවද? ඒ ආන්දරගොල්ලොත් ඒ කාලේ දැන් රම්බුටන් කාලේට මට කොච්චර රම්බුටන් එනවද? මං කන්නේ. උස්නයි මට ඒවා. මල්වානේ ඔය නවගමු දේවාලේ තියෙන්නේ. නවගමු දේවාලේ නායකයන්ගේ ගම මල්වානේ. මල්වානේ පැණි රඹුටන්. මල්වානේනේ පැණි රඹුටන් තියෙන්නේ. යාට මේ පැත්තේ රඹුටන් ඇති වතු වල. අපෝ පෙට්ටි ගඩන් එවනවා. පන්සල් කීපයකට නායකාඳුරු රඹුටන්. මේ බුඩිෂේගේ තව බණ කියන්නේ මේ ගම්පා පාසාදික කියලා ආඳුරු කෙනෙක්. ගම්පා පැත්තේ ඒ ආඳුරු හැම අවුරුද්දෙම දුරියන්. එයා ඉන්නේ ගම්පා පැත්තේ කැලේක. මං ගිහිල්ලා නැහැ තාම. මට හම්බුණා මගේ දානශාලාව දාන්න රුපියල් ලක්ෂයක්. එදා ඒ උන්වහන්සේ අපේ පන්සලේ බණ මට වඩා වැඩිමල්. උපසම්පදාවේ මට වඩා බාලයි. වයසෙන් වැඩිමල් මට වඩා. බෝධිසත්ව කල්යාණ මිත්‍රයෙක් අපිට. එදාම යම්මුනේ මේ උන්වහන්සේ ධර්මශාලාව පල්ලෙහා භාගයට අදාගෙන ඉන්නව කරගන්න බෑ. මං ඒ ලක්ෂ්‍යමයාට දුන්නා. මං කිව්වා මේකේ වාලේ ගා ගන්නවටක් ගාලා. පස්සේ කරගන්න බැරිය කියලා දුන්නා. ඒ නිසාද මන් දන්නේ මට දුරියන් ගෙඩි ගේනවා උස්නයිනේ එකත්. මං ආසම නැති පළතුරක්. අර කටු තියෙන්නේ. ඕ මා මෙච්චර විතර ගෙඩි. එක ගෙඩි මං දැන් ආසයි. එයා ගෙනාපු නිසා බඳලා මං රසයි නේන. එකක් පැලුවම මේ කොල්ලා කියනවා ආඳුන්නේ ආඳුන්ගේ පිනක් දන්න මදුළු 25ක් තියෙනවා කිව්වා. එහෙම එන්නේ නැලු. එහෙම එන්න මදුළු 25ක් තිබ්බා. ඒ කොල්ලා අපේ පාන්දරේ කොල්ලගෙන ආඳුන්ගේ පිනට මොකද නැත්තම් ඕම වෙන්නේ පන්සලටම වැඩි. සුවඳයි. ගේනවා. අර කරත කොළඹුන් ගේන අම්මා මං ඇහුවා මේ පැත්තේ ගස් ටික ඔක්කොම මිනිසුන්ට විකුණනවා. ගා ගලවගෙන යන්නේ අඹ ටික ගැටීටන් කඩාගෙන යනවා. උන්ටේ මනක් ගුණන්නේ ඒ ගෙදර විකුණන්නේ නැහැ. මං ඇහුවා ඉතින් මේක දුන්නා නම් අම්මා ගානක් එයි නේද? ඇයි ආන්දර වඳුරු ඉන්නවා, වවුලු ඉන්නවා, ගිරව් ඉන්නවා. උන් කන්නේ මොකද්ද? මේක විකුණලා අම්බේ ඒක අපි කෑවා. පැයකින් දෙකකින් වැසිකිලි ගියා ගඳයි. එතකොට අපේ වත්තට සතෙක් එන්නේ නැහැ. ඇයි ගෙදර නැහනේ? දැන් උදේ පාන්දර බලන් ඉපැයි ගිරව් රැට වවුලු උන් කඩෙන් සල්ලි දීලා ගන්නද? නේද? දානේනේ. වඳුරු රිලව් උන්ට දැන් පුරුදු වෙලා උන් දැන් අර වෙනදා ගෙඩි නැති වුණාම තමයිලු මේ අම්මා කියන්නේ. ගෙඩි නැති වුණාම තමයි වාලේ පැනලා සීට් කඩලා වයර් එකේ එල්ලෙන්නේ උන්ට කන්න නැහැ. දැන් ගස්වල තියෙනවනම් ගෙදරට කරදර කරන්නේ නැහැ. ගස්වලම වාඩි වෙලා කාලේ යන්නෙත් නැහැලු. ඒ ඇට පැල වැටිලා ඒවා තමයි පැල වෙලා තියෙන්නේ. අපි පැල කළාට වඩා ඒකේ සරුයි. ඇයි ඒ සත්තු දාපුවා? සත්තුනේ දැම්මේ. සල්ලි ඕනේ ආඳුනේ මේ ඇතිනේ. අපිත් කෑවා. අනුන්ටත් දුන්නා. ඒකට දත්වාච බුත්වාච. දත්වාච බුත්වාච. ඒ කියන්නේ තමනුත් කන්න ඕන අනුන්ටත් දෙන්න ඕන. බුදුහාඳුන්ගේ තරුණ කොල්ලෙක් කියවුවා මෙච්චර මේ මිනිස්සු අඹ කරන්නේ මොකටද හාඳුන්නේ? කුඹුරු කරන්නේ මේ වැඩ කරන්නේ. අඹ කරන්නේ දත්වාච බුත්වාච. මුලින් හොඳට තමන් කන්න. බැංකුවෙම දාන්න එපා. ඒව ඉන්නේ පස්සේ. කාලා තිබුණා නම් පෙට්ටි හරි බරට තියෙන. ඕසලෝගේ අම්මේ මේකේ බර මු හොඳට කාපු එකේ බං. ඕ කාලා හරි තියෙනවනේ. බුත්වා දත්වා චානුන්ට දෙන්න අහිංසකය දුප්පත් මිනිස්සු. බත් ටිකක් වැඩියෙන් උයන්න හැමදාම. කවුරු හරි ආවොත් දෙන්න පුළුවන්.
පාරේ අනේකකින් ආන්න පුතේ කෑවද? ඉස්කෝලේ යන ළමයි යන්නේ සමහර දුප්පත් ළමයි. පුතේ එන්න බත් ටිකක් කාලා යන්න. හොඳට ඉගෙන ගන්න. ඌ නිකන් හරි ඉගෙනගෙන ලොක්ෙක් වුණොත් ඌ කියනවා මම පොඩි කාලේ යනකොට අර අම්මා මට කන්න දෙනවා. හොඳ ගුණ සුවඳ. එයාගේ වැඩක් වුණාම ඌ ලොක්ෙක් වුණොත් කියනවා ටීවී වල ඇවිල්ලා කියනවා. දැන් මම කියලා තියෙන්නේ මං බොරැල්ලේ අපේ වත්තේ කාපු නැති ගයක් නැහැ. හැම ගෙදරකම මට කන්න දුන්නා. ඉල්ලගෙන ගිහිල්ලා නෙමෙයි. ඒ කම්ම කෙනෙක් හිටියා දොටි නැන්දා කියලා. 3 වෙනකම් මගේ කෑම එක බෙදලා බලාගෙන ඉන්නවා මං යනකන් ඒ පාරේ. අපේ අම්මා කියන්නේ මම පොඩි කාලේ අම්මට කිසි කරදරයක් හැම ගෙදරකම ගෑනු වෙලා මම උත්සාහ කරනවලු. ඔව්. අම්මා කියන්නේ හැම ගෙදරකම ගෑනු වෙලා උත්සාහ කරනවා. මං ගෙනියන්නම් කියලා අරන් යනවා. මං ඒතකොට දන්නේ නැහැ මං චූටි. ලොකු වෙලා ඉන්නකොට මාන වෙනකම්ම හැම ගෙදරකම මං කාලා තියෙනවා. කොහේ ගියත් කණ්ඩ හම්බුණා. මුස්ලිම් මිනිස්සු ඉන්නේ. වටලප්පන් ඒ මදන් ඒගොල්ලෝනේ. මස්සු යන්නෙත් ඒගොල්ලෝනේ බොරට. මට විතරයි දෙන්නේ. ගෙනියන්නෙම දෙන්නේ නැහැ. මං ගෙනියන්න ඉල්ලලත් නැහැ. වටලප්පන් තමයි මටත් කෝප්පයක් දාලා තියෙනවා. එන්න කියනවා. පණිවිඩෙත් යවනවා. ඒ මේ එන්න කියන ටක් ගාලා මේ කන්න කියලා දෙනවා. මන්ද පින. ඒ නිසා අනුන්ට දීලා තමනුත් කාලා අත්තාදිපතය තමන්ට තමන් අධිපති වෙන්න. ලෝකාධිපතය ලෝකෙත් බලාගෙන ඉන්නවා අපිට දොස් කියන්නේ. ඒකෙනුත් බේරෙනවා. ධම්මාධිපතය ලෝකයාගෙන් බේරුණත් බොරු සිල් පෙන්නගෙන හොරකම් කර මොන මගුල කර හිටියත් ධම්මාධිපතය ධර්මයක් තියෙනවා. මෙලව බේරුණත් නිවන් දකින්නකොට හරි ඒ විපාක දෙනවා. අම්බපාලි ගණිකවුනේ නිවන් දකින්න ආත්මෙනේ ධම්මාධිපතය. ඉතින් අද කෑගල්ලේ බොළුරුස්සේ පදිංචි රවීන් එරංග වාසලගේ මිතුන් කනිෂ්ක වාසලගේ මේ තරුණ මද මන් දන්නේ කවුද කියලා මේ දෙන්න දායකත්වයේ දරනවා. බලාපොරොත්තු වෙනවා ජී පීටර් W බාරොන් කියන සීයලා දෙන්න. ඊළඟට රන්සෝ අමුහේන පී ලිලි නෝනා ආච්චිලා දෙන්න. ජී මැනිකේ මුත්තම්මා. ඉතින් මේ අපිට පොඩි කාලේ මතක ඇති මේ අයට. අංග අපිට දෙන්නේ අම්මා ගෑනකොට තුරුල් කර ගන්නවා සීයයිම. ඒ මතක් වෙලා තමයි මේ සීයලා දෙන්න ආච්චිලා දෙන්න මුත්තම්මා. ඒ අයට පින් දෙන ගමන් සැප්තැම්බර් 9 වෙනිදාට උපන්දිනයේ යෙදෙන රවින් එරංග වාසලගේ මාත්මාට පොඩි එකේ නේද? ඒ තරුණ මහත්මයාගේ උපන්දිනේ. ඉතින් මේ වගේ බණ කියනකොට මේ වගේ පින් කරනකොට ඒවා සෙවණැල්ල වාගේ එනවා. ඒ නිසා රවින් මිතුන් කියන දෙන්නගේ ජීවිතේ වරදින්නේ ඒ දෙන්නට මේවා අනුගාමික නිදාන. බැංකුවේ දාපු සල්ලි වලට වඩා පොලි එනවා මේක. අරවා බැංකුවේ දාලා මැරුණොත් ඉන්න උන් අරගෙන අපිට බයින උන්ට බඩි. පෙරේතියෝ කෑවෙන්නේ නැහැ දුන්නේ නැහැ. දැන් කියන්නේ නැහැ අපෝ බණත් කිව්වා අම්මට සැලකුවා තාත්තට සැලකුවා අනුගාමික. ඊළඟට පැමිණි සහභාගී වී නන්නයිරින උපකාර කළ සියලු දෙනාට මේ ඉන්න ඔක්කොම අල්ලට මේ පුංචි දරුවන්ට මේකට එන්න ආසයි බොවයි ගමෙන් එන්න විදියකුත් නැහැ මේ කොරෝනා නාය වාන්න ඕන කරදරයිනේ එන්න බැරි වෙච්ච අයට නමුත් මේක ලෝකෙම බලාගෙන ඉන්නවා මේක යන දවස මන් දන්නේ පිට රටවල් වල ඔක්කොම බලාගෙන ඉන්නවා ඒ අයටත් මේ සංසාරේ බොහොම දුකයි මේ දුකින් පිරිච්ච සසරින් ඈතරව ලබන අමාමා නිවන් සුව ලැබේවා කියලා සාදු මේ ලෝකෙටම ධර්මයේ බෙදලා දුන්නු දරණගම කුසල ධම්මාඳුරු අපි හිතුවේ නෑනේ ඔන්න ධම්මාධිපතය හිතුව දෝම වෙයි කියලා ඒ ආඳුරු අපවතුනා කියනකොට මම බිමට වැටුණා කවුද හිතන්නේ මේම වෙයි කියලා දැන් මේ ඊපෙද මේ බොරැල්ලේ මේ කිට්ටුව පන්සල 45යි
ඒ තරුණ උන්නාන්සේ මහා මාතයි පාර පැනලා අර පන්සලට ගිහිල්ලා මට කාලාන්තේ වතුර එකක් දෙන්න කිව්වා. වතුරේ ගෙන පුටුවෙම අපවත් වෙලා 45යි. ඔන්න මාරයා කියන්නේ ලේසි පාසු මිනිහෙක් නෙවෙයි. ආන්දරු කියලා බලන්නේ නැහැ. තව මේ ආන්දරු වැඩ කරනවනේ කියලා බැලුවේ නැහැ. යා මං කොහොම යන්න කොල්ලා බන්දල වෙන්නම් කොල්ලගේ සිස්සත් විභාගේ තියෙනවා ඕ ලෙවල් තියෙනවා ඒව බලන්න හොඳ නෑ යන් කියපුවම මා පාරද ප්ලේන් එකේද නැවේද කොයිද වැසිකිළියද ඊපිටමිනියෙක් වැසිකිළියේ මැරලා තට්ටු කරනකොට ඌ නෑ මැරලා මැරිලා කොමඩ් එක උඩ ආරයව බලන්නේ ඒ නිසා අත්තාදිපතේය ලෝකාදිපතේය ධම්මාදිපති අධිපතිකන් තුනක් ඒ නිසා තමන්ට අධිපති කළ හොඳට බලන්න. ලෝකෙට දෙන්න එපා, ධර්මයට දෙන්නත් එපා. තමන් තීරණය කරන්න. තීරණය කරගෙන සබ්බපාපස්ස අකරණම් පවෙන් ගැලවිලා පින් කරගෙන හොඳට හිටියොත් ඉක්මනින්ම නිවන් දකින්න පුළුවන්. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදා. අනන්ත බුදු ගුණ බලයෙන් ඔබ සෑම දිනාට සිත සාන්තිය සැනසෙල්ලම උදා වේවා.